නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමගේ নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේත් ඔබ උතුම් උදාන ගාථා ඇතුළත් මේ සදහම් දේශනා ශ්‍රවණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නවාංග ශාස්ත්‍රීය ශාසනය තුල අපේ භාග්‍යතුන් වහන්සේ ඇතුළත් කළ ප්‍රධාන මාතෘකා ධර්මයක් තමයි උදාන කියලා කියන්නේ. ඔබ මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරගෙන ආවනම් ඔබ මේ වෙනකොට දන්නවා උදාන කියලා කියන්නේ මොනවද? උදාන කියලා කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් නිරායාසයෙන් උන්වහන්සේගේ බුදුමුවින් ප්‍රසාද සංවේගී ජනක අවස්ථාවල උන්වහන්සේගේ බුදුමුවින් ගලා ගිය උතුම් දහම් ගාථා, එහෙම නැත්නම් දහම් කොටස්. ඉතින් අද දවසෙත් ඔබට ලස්සන උදානයක් ඉගෙන ගන්න ලැබෙනවා. මේ දේශනාවේ නම පින්වත්නි ගබ්බිනී සූත්‍රය. ගැබිනි මාතාව අරබයා වදාළ උදානය. මේක හරි අපූර්ව සිද්ධියක්. මේක සිද්ධ වුණේ සවැත් නුවර. භාග්‍යතුන් වහන්සේත් වැඩ හිටියේ ඒ කාලේ ජේතවනාරාමේ. ඒ දවස්වල එක්තරා පරිබ්‍රාජකයෙකුගේ දහරකා මානවිකා පජාපති හෝති ගබ්බිනී උපවිජඤ්ඤා ලදරු බිරිඳක් හිටියා. එතකොට ඒ බිරිඳ ගර්භණී වෙලා වාසය කළේ, දරුවා වදන්ට ලං වෙලා හිටියේ. එතකොට ඒ කාලේ පින්වත් බ්‍රාහ්මණ සමාජයේ තිබුණේ ඒ බ්‍රාහ්මණවරු ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම කරනවා. සමහරට මැදි වයස වෙනකම් අවුරුදු 40 45 වෙනකම්. ඊට පස්සේ යා පතිකුලයට විවාහයපත් කරගන්නවා කාන්තාවක්. සමහරට ඒ කාන්තාව අවුරුදු 16ක් විතර ඇති. එතකොට මේ දෙන්නා බැලු බැලමට තාත්තයි දුවයි වගේ පෙනුමට තමයි ඉන්නේ. එතකොට මේ ලදරු මානවිකාව, එහෙම නැත්නම් මේ ලදරු කියලා කියන්නේ යෝන් නව යෝන් මේ ඉන්න බිරිඳ ගර්භණී වෙලා දරුවා වදන්න ලං වෙන වයසේ හිටියේ. එතකොට ඒ මානවිකාව, ඒ කාන්තාව මේ පරිබ්‍රාජකයා අමතලා කියනවා ගච්ඡතවම් බ්‍රාහ්මණ තේලං ආහාර යං මේ විජාතාය භවිෂ්‍යති. බ්‍රාහ්මණය යන්න, දැන් මට මේ දරුවෙක් වදන්න ළඟයි. මට මේ යම් වෙලාවක අවශ්‍ය වෙන යම් කිසි තෙල් දාති තියෙනවා. තෙල් වර්ග අවශ්‍ය වෙනවා මට. ඒ නිසා මට මේ බෙහෙතට අවශ්‍ය වෙන තෙල් වර්ග අරන් එන්න ගිහිල්ලා කොහෙන් හරි කිව්වා. එතකොට ඒ පරිබ්‍රාජකයා අර පරිබ්‍රාජිකාවගෙන් අහනවා, පින්වති මං කොහෙන්ද ඒ තෙල් අරන් එන්නේ? එතකොට මේ කාන්තාව ආපහු කියනවා, බ්‍රාහ්මණේ දරුවා වදන්න ළඟයි, ගිහිල්ලා තෙල් අරන් එන්න. මට අවශ්‍ය වෙලා තියෙන තෙල් කිව්වා. එතකොට මේ බ්‍රාහ්මණේ ආපහු අහනවා, ඉතින් මම කොහෙන්ද මේ තෙල් හොයාගෙන ඉන්නේ කියලා. තුන්වෙනි වතාවටත් කිව්වා, බ්‍රාහ්මණේ ගිහිල්ලා දරුවා වදන මාහට ප්‍රයෝජනවත් තෙල් හොයාගෙන වරෙන් කිව්වා. එතකොට මේ බ්‍රාහ්මණයා කල්පනාවට වැටුණා. කල්පනාවට වැටලා කල්පනා කරනවා, මට තෙල් අරන් එන්න කියලා කිසිම තැනක් නැහැ. කිසිම තැනක් නැහැ තෙල් ගේන්න. හැබැයි තියෙනවා කොසල් රජුරුන්ගේ ගබඩාව. ඉතින් කොසල් රජුරුන්ගේ ගබඩාවට ගියොත් පසේ නඳුයි කොසල් රජුත් මාන කරලා තිනවා ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ ආවොත් ඒගොල්ලන්ට ගිතෙල් ඇතිතාක් බොන්න දෙන්න කියලා තිනවා. හැබැයි භාජන වලින්වත් වෙන දෙයකින් පිටතට අරන් යන්න අවසර නැහැ. ඊට පස්සේ මේ මිනිසයා කල්පනා කළා, ඉතින් කොසල් රජුරු අවසර දෙන්නේ නැත්නම් මං කොහොමද මේ මගේ බිරිඳට දරුවා වදන්න අවශ්‍ය මේ තෙල් ආදී ගෙනත් දෙන්නේ? ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා කල්පනා කළා, එහෙනම් මම ගිහිල්ලා කොසල් රජුරුන්ගේ ගබඩාවට යනවා. ඉතින් මේ මගේ බිරිඳට අවශ්‍ය යම් තෙල් වර්ගයක් තියෙනවා නම් ඒ තෙල් වර්ගයේ හැකිතාක් බීලා අනුභව කරලා
ගෙදෙට්ට ඇවිල්ලා වමනේ දානවා කියලා හිතුවා. දැන් බලන්න මේ මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන සිද්ධිනේ. ඊට පස්සේ මේ පරිබ්‍රාජකයා කොසල් රජුගේ ගබඩාවට ගියා. ගිහිල්ලා තමන්ට හැකිතා ගිතෙල් අනුභව කරා. ගිතෙල් බිව්වා. පුළුවන් තරම් බඩ පුරව ගත්තා ගිතෙල් බීලා. ඊට පස්සේ අමාරුවෙන් අපහසුයෙන් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මේ මිනිස්සයා ඇඟිලි දාලා වමනේ දාන්න හදනවා වමනේ යන්නේ නැහැ. හරියටක් තමයි උනේ. ඊට පස්සේ මේ මිනිස්සයා විරේක කරව ගන්න හදනවා. විරේචනය වෙන්නෙත් නැහැ. ඉතින් මේ මිනිස්සයා තියුණු කටුක කරකස දුක් පීඩා විඳිමින් එහි පැත්තට පෙරලෙනවා මෙහි පැත්තට පෙරලෙනවා. ඊට පස්සේ බඩ අල්ලගෙන කෑ ගහනවා කෙඳිරි ගන්නවා. මොන විදිහටත් අර කුස ඇතුලේ තියෙන ගිතෙල් ටික පිටත් වෙන්නේ. දැන් බලන්න පින්නත් මේ කාම සම්පatti නිසා සත්‍යයට කොයිතරම් දුකකටපත් වෙන්න සිද්ධ වෙනවද නේ. ඒ භාග්‍යතුන් වහන්සේ වැඩෙන්දිද්දි පින්නත් මේ කාමයන් නිසා මිනිස්සයා දුක් විඳා. අදටත් කාමී නිසා සත්‍යය දුක් විඳිනවා. බලන්න භාග්‍යතුන් වහන්සේගේ අකාලික ධර්මයේ ස්වභාවය. ශාස්ත්‍රුන් වහන්සේ යමක් දේශනා කළාද ඒ කාලටත් අදටත් එකම ආකාරයෙන් වළංගුයි. එතකොට භාග්‍යතුන් වහන්සේ අතකෝ භගවා පුබ්බන්න සමයන් නිවාසෙත්ව පත්ත චීවරං මාදාය සාවත්තින් පිණ්ඩහය පාවිසි. භාග්‍යතුන් වහන්සේ පාසිවුරු රැගෙන පිණ්ඩ පාති වඩිනව සවැත් නුවර. අද්දසාකෝ භගවා තං පරිබ්බාජකං. භාග්‍යතුන් වහන්සේ අරි පරිබ්‍රාජකයාව දැක්කා. බොහොම දුකටපත් වෙලා කරකස පීඩා විඳිමින් කුස අල්ලගෙන මේ පැත්තට මේ පැත්තට පෙරලි කෙඳිරි ගන්නවා. වමනේ දා ගන්නත් බෑ. විරේක වෙන්නෙත් නෑ. බඩේ සම්පූර්ණ තෙල් පිරීලා කෙඳිරි ගන්න මේ තාපසයාව දකින්න ලැබුණා. ඒ වෙලාවේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ මුයින් මෙන්න මේ උදාන ගාතාව නික්මුණා. සුඛිනෝ වතයි අකිංචන වේද ගුණෝහි ජනා අකිංචන සකිංචනං පස්ස විහඤ්ඤමානං ජනෝ ජනස්මින් පටිබන්ධ චිත්තෝති. මේ ගාථාව හරිම ලස්සනයි පින්වත්නි. මේ ගාථාවේ අර්ථය තමයි යම් කිසි කෙනෙක් තුල කෙලෙස් නැත්තම් ඒ කෙලෙස් නැති බව නිසාම සුඛිනෝ සැපයෙන්මයි ඉන්නේ. වේද ගුණෝහි ජනා අකිංචන මේ ධහම තුල පරතරට වැඩිය රහතන් වහන්සේලා කෙලෙස් රහිතව ඉන්නවා. කෙලෙස් සහිත ජනතාව පීඩාවට පත් වෙලා දුක් විඳින හැටි බලනු මැනව. ඒ ජනයා මැදටම ගිහින් දුක තුල කිඳා බහිනවා. දැන් බලන්න කෙලෙස් සහිත කෙනා කැමති නැහැ හුදකලා ජීවිතේට. එයා කැමති විවාහපත් වෙලා දරු මල්ලු හදාගෙන සැපයෙන් වාසය කරන්න කියලානේ. දැන් ඔබ පහුගිය දවස් ඉගෙන ගත්ත උදාන ගාථාවෙත් එහෙම විස්තරයක්මයි තිබුණේ. දැන් අද ඉගෙන ගන්න එකේ ඒ වගේ විස්තරයක් තියෙන්නේ. මේකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කෙලෙස් නිසා සත්‍යය ජනයා මැදට ගිහිල්ලා දුක් විඳින හැටි බලන්න කියනවා. කෙලෙස් නැති මුනිවරයාට ඒ දුක නැහැ. අපි උතුම් ගාථා රත්නේ ශ්‍රවණය කරමු. සුඛිනෝ වතයේ අකිංචනා වේද ගුණෝහි ජනා අකිංචනා සකිංචනං පස්ස විහඤ්ඤමානං ජනෝ ජනස්මින් පටිබද්ධ චිත්තෝති. බැඳීම් නැති යම් කෙනෙකු වෙත්නම් සැබවින්ම සැපයට පත්තුමය. නිවන් දුටු ඒ මුනිවරු බැඳීම් රහිත වෙත්මය. බැඳීම් සහිත වීමෙන් පීඩා විඳින ජනයා දෙස බලනු මැන. ජනයා කෙරෙහිම බැඳුණු සිතේ ජනයා
පින්වත්නි, මේ ගාථා ඊතා අර්ථ සම්පන්නයි. මේ කෙලෙස් නැමැති දුක්ඛිත ස්වභාවයෙන් ඈතර වූ අපේ ශාස්ත්‍රඥ වහන්සේට අප හැමගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ඊළඟ දේශනාවේ තියෙනවා මෙන්න මෙහෙම. ඒ දේශනාවේ නම ඒකපුත්ත සූත්‍රය. ඒ දවස්වලත් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේමයි. එතකොට ඒ දවස්වල එක්තරා උපාසකයෙකුගේ ප්‍රියාදරු ඒකම ප්‍රියමනාප පුත්‍රයා කලුරිය කළා. ඉතින් ඒ උපාසකවරු ඒ කාලේ යම් ක්‍රමයක් තිබිලා තියෙනවා පින්වත්නි. මේ මරණයක් සිද්ධ වුණාම ඒ මරණය අවසන් කටයුතු කරලා තමන්ගේ ඇඳුම් ඊට පස්සේ හිසකේ සම්පූර්ණයෙන් තෙමා ගන්නවා. තෙමාගෙන තමයි ආපහු එන්නේ. එතකොට මේ උපාසකවරුත් ගිහිල්ලා මේ මරණය අවසන් කටයුතු ආදී කරලා ඉවර වෙලා වතුරින් තමන්ගේ හිසකෙස් තෙමාගෙන ඇඳුම් තෙමාගෙන දවාලේ මධ්‍යහන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්න පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට ආදරෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. එහෙම වාඩි වෙච්ච උපාසකවරුන්ගෙන් භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම ඇහුවා. උපාසකවරුනි, මොකද මේ ගිනි මද්දහනේ ඇඳුම් තෙමාගෙන කොණ්ඩෙත් තෙමාගෙන මේ පැත්තේ ආවේ? එතකොට භාග්‍යතුන් වහන්සේට අර උපාසකතුමා කියනවා, ස්වාමීනි, මගේ එකම ප්‍රියමනාප පුත්‍රයා කලුරිය කළා. ඒ නිසායි ස්වාමීනි අපි මේ ඇඳුම් තෙමාගෙන කොණ්ඩෙ තෙමාගෙන මේ මධ්‍යහන වෙලාවේ පැමිණියේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ කරුණ මුල් කරගෙන මෙන්න මේ උදාන ගාථාව දාලා. දැන් බලන්න මේ පුත්‍රයා එකම ප්‍රියමනාප පුත්‍රයා කලුරිය කරපු මේ උපාසකතුමා දුකටපත් වෙලා ඉන්න අවස්ථාවේ අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කරුණ දැනගෙන මෙන්න මේ ගාථාව ඒ මොහොතේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ වදාලා. පිය රූපස්සාද ගතිතාසී දේවකාය පුතු මනුස්සාච අඝාවිනෝ පරිජුන්නා මච්චුරාජස්ස වසංගච්ඡanti යේවේ දිවාච රත්තෝච අප්පමත්තා ජහන්තිර් පිය රූපං තේවේ කනන්ති අඝමූලං මච්චුනෝ ආමිසං දුරති වත්තන්ති තී. මේ ගාථා රත්නයත් හරිම අර්ථ සම්පන්නයි. හරිම වැදගත්. මේකේ තියෙනවා බොහෝ දෙවියොත් බොහෝ මිනිස්සුත් ප්‍රිය ස්වરૂපයේ ඇති දේට ආස්වාදින් ගිජු වෙලා වාසය කරනවා. අන්තිමේදී ඒගොල්ලෝ ඒ නිසාම දුකටපත් වෙනවා. පිරිහිලා යනවා. මායාවේ වසඟයටම පත් වෙලා යනවා. යම් කෙනෙක් දිවා රාත්‍රියේ නොබලා අප්‍රමාදීව මේ පංචකාමයේ දුරු කළොත් ඇත්තෙන්ම ඕන් විතරක් දුක ඉක්මව යන දක්ෂතාවය ඇති කර ගන්නවා. මායාවේ විශේෂයට අයිති වූ මේ දුකේ මූලික හේතුව වන තෘෂ්ණාව ඒ අප්‍රමාදී අය විතරක් ගලවලා දානවා. පින්වත්නි, අපි ඒ ගාථා රත්නය දැන් ශ්‍රවණය කරමු. පිය රූපස්සාද ගතිතාසේ දේවකායා පුතු මනුස්සාච අඝාවිනෝ පරිජුන්නා මච්චුරාජස්ස වසංගච්ඡanti ආසදින් සතුට සොයමින් එහි ගැලී සිටිනා බොහෝ දෙවියෝ බොහෝ මිනිස්සුද වසති මෙහි දුකිනා පිරිහි සිටිති සැපෙනා ඒ සියලු දෙන යති මාරයාගේ වසඟෙට
ये वेदिवाच रत्तोच අපමත්තා ජහන්ති රූපං තේවේ khනන්ති අග්ගමූලං මච්චුනු ආමිසං දුරති වත්තන්ති යම් කෙනෙක් දිවරැදෙකෙහි පමානු විමින් නුවණ වඩමින් ආසදය අතර සිටින්නම් ඉක්මයාගත නොහැකි වූ මාරයාගේ ගොදුර නම් වූ දුකට මුල්වන සියලු ආසා සැබවින්ම බුදු සව්වෝ සිතින් උදුරා දමතිවතට. බලන්න පින්වත්නි, අපේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ ඒ උතුම් ගාථා රත්නේ කතරම් අර්ථ සම්පන්නද. එතකොට ඒ ගාථා රත්නේ සඳහන් වෙන මේ දහම් කරුණු හරිම වැදගත්. බලන්න, එතකොට මේ කාමයේ ආස්වාදයේ පැත්ත විතරක් බලපු කෙනාට ඒ කාමයේ ආස්වාදයේ නිසාම දුකටපත් වෙන විස්තරේ මේ උදාන ගාථාවෙන් අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා. දැන් ඔබේ ශ්‍රවණය කළේ ඒ උදාන ගාථාව. මේකේ තියෙන කොහොමද? බොහෝ දෙවියොත් බොහෝ මිනිස්සුත් ප්‍රිය ස්වරූපේ ඇති ආශාදයටම ගිජු වෙලා ඉන්නේ. දැන් මේ තාත්තා දරුවා ගැන කොයිතරම් ආදරෙන් ඉන්න ඇද්දනේ. සාමාන්‍යයෙන් දෙමව්පියෝ දරුවන්ට බලවත් ලෙස ආදරේ ඉන්නේ. සාමාන්‍යයෙන් දරුවෝ කියලා කියන්නේ තමන්ගේ අංග සමයි. ඇස් දෙක වගේ කියලා කියනවනේ. එතකොට ඒ ආස්වාදයෙන් බැඳිලා ඉන්න ඒ කාම වස්තුව නිසාම සත්වයා දුකකටපත් කරනවා. ආදීනේ මතුවෙද්දී දුකටපත් කරනවා. දැන් බලන්න, සාමාන්‍යයෙන් දරුවෙක් මේ දවස්වල පාරට බහැලා පාසල් යවද්දී, ඊළඟට යම් කිසි අධ්‍යාපන කටයුතු වලට යවද්දී දෙමව්පියෝ බොහෝම බය තැති ගැනීමෙන් නෙවෙයිද වාසය කරන්නේ. කවදා කොතන මේ වසංගත තත්වයට ගොදුරු වෙයිද කියලා. එතකොට බලන්න, මේ කාමයේ නිසාම සත්වයා දුකටපත් වෙනවා. දැන් මේ කතාව විස්තරයේ තිබුණ මේ තාත්තා තමන්ගේ දරුවා මේ පරලෝකයේ නිසා සිතෙන් කොයිතරම් ශෝකයක් විඳින්නේ නැද්ද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ කරුණ දැනගෙන තමයි මේ උදාන ගාථාව වදාළේ. බොහෝ දෙවියොත් මිනිසුත් මේ ප්‍රියමනාප ස්වරූපෙන් යුතු දෙයට කාම ආස්වාදීම බලනවා කියනවා. අන්තිමේදී ඒගොල්ලෝ ඒ නිසාම දුකටපත් වෙවි ඉඳලා මායාවේ වසඟයටම යනවා. ආපහු සසරේ යන්න කර්ම රැස් කරම වාසය කරනවා. ඉතින් යමෙක් දවල් රාත්‍රී දෙකේ මේ පංචකාමයේ දුරු කරන්න මහන්සි ගන්නවා නම් ඒ අය විතරක් ඉක්මව යන්න අපහසු මාර විශේෂ වූ මේ දුකට අයිති මූලික හේතුව වෙච්ච තෘෂ්ණාව මුලින් ගලවලා දානවා. එතකොට බලන්න, මේ තෘෂ්ණාව මුලින් ගලවලා දාන්න නම් මේ පංචකාමයේ තියෙන ආදීනව බලන්න ඕනේ. කාමී ආස්වාදී පමණක් බලලා මේ තෘෂ්ණාව ගලවලා දුක නැති කරන්න බෑ පින්නත්. සාමාන්‍යයෙන් පෘථග්ජන මනුස්සයාගේ කල්පනාවේ තියෙන්නේ යම්කිසි දුක් වේදනාවක්, දුක් සහිත දේවල් වලට මනුස්සයාට මුහුණ දෙන්න වෙද්දී එයා ඒ දුක නැති කරගන්න ආපහු ආස්වාද සහිත දෙයක්ම ප්‍රාර්ථනා කරනවා. ආස්වාදයෙන් යුතු දෙයක්ම ප්‍රාර්ථනා කරනවා. කාම වස්තුවක්ම ප්‍රාර්ථනා කරන එක තමයි ධර්මයෙන් තොර ලෝකෙ තියෙන්නේ. දැන් අපි කියමු කෙනෙකුට ස්වාමියා නිසා දුක් විඳිනවා නම්, භාර්යාව නිසා දුක් විඳිනවා නම්, දරුවෝ නිසා දුක් විඳිනවා නම්, එයා නිවන ප්‍රාර්ථනා කරන්නේ මේ තෘෂ්ණා සහිත බන්ධන සහිත මේ දුකට හේතුව නැත්තම් මට දුක නෑනේ. ඉපදීම නැත්තම් දුක නෑනේ කියලා නෙවෙයි කල්පනා කරන්නේ. එයා කල්පනා කරන්නේ මීට වඩා හොඳ දරුවෝ ලැබුණා නම් මං සැපෙන් ඉන්නවනේ. වෙන ස්වාමියෙක් හිටියා නම්, මීට වඩා හොඳ ස්වාමියෙක් හිටියා නම්, මීට වඩා හොඳ බිරිඳක් හිටියා නම් මං සැපසේ වාසය කරනවනේ කියලා එයා ආපහු කාම වස්තුන් ප්‍රාර්ථනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ උදානේ හරිම අර්ථ සම්පන්නයි.
යමෙක් දිවාරය නොබලා වෙහෙස මහන්සි වෙලා පංචකාමයේ ආදීනව දැකලා පංචකාමයේ දුරු කරගත්තොත් ඉක්මවා යන්න දුෂ්කර වූ මේ තෘෂ්ණාව ඉක්මවලා ඒගොල්ලෝ දුකෙන් ඈතර වෙනවා. ආනේදී රහතන් වහන්සේලා පරිපූර්ණ වශයෙන් කරගත්තා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ පරිපූර්ණ වශයෙන් කරගත්තා. බලන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගිහි ජීවිතේ වාසය කරද්දී උන්වහන්සේ නුදුරේ පෙනිච්ච සක්විති සැප සම්පත් අතහැරලානේ මේ වනාන්තරගත ජීවිතයක බවුන් වඩන්න පෙළඹුණේ. මොකද හේතුව? ඒ කාමයේ ආදීනව දැක්ක නිසා. කාමයෙන් සත්වයා දුකටපත් වෙන හැටි උන්වහන්සේගේ මේරු ප්‍රඥාවට වැටහිච්ච නිසා. ඉතින් ඒක නිසා පින්වත්නි යම් කිසි විදිහකට දැන් කාම සම්පatti පරිභෝග කරන්න හේතු වෙලා තියෙනවා නම් මේ කාම සම්පatti යම් කිසි ආදීනයක් සහිතයි කියලා අපි සිහි කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට අනුව උන්වහන්සේ දේශනා කළා තියෙනවා කාමයේ ගැන නොයි කාදීනව. මස්සද්දලක් වගේ කියලා දේශනා කළා තියෙනවා. ගිනි අඟුරු වලක් වගේ කියලා දේශනා කළා තියෙනවා. ඊළඟට උළුවත්තක් වගේ දේශනා කළා තියෙනවා. ඊට පස්සේ මස් කපන කොටේ කඩුවයි වගේ දේශනා කළා තියෙනවා. ඊළඟට පුංචි මස්ලේ නැති යටකටුවක් බලකු ලෙව කනවා වගේ දේශනා කළා තියෙනවා. නොහේ කුපමා දේශනා කළා තියෙනවා. සිහිනෙන් දැකපු දෙයක් වගේ කියලා. ණයට ගත ඇඳුමක් වගේ කියලා දේශනා කරලා තියෙනවා. මේ වගේ කාමයට උපමා භාග්‍යතුන් වහන්සේ බොහෝකට දේශනා කළේ සත්‍යය සැප විඳිනවට අකමැත්තෙන් නෙවෙයි. සත්‍යය කාමයේ නිසාම දුකේ වසඟයටම යෑම අකමැත්තෙන්. මේ කාමයේ ආදීනවේ කල්පනා කරලා ඒකාන්තගත සැපයක් ලබනවා නම් ඒ සැපයට අපේ ශාස්ත්‍රුන් වහන්සේ කැමතියි. ආන්නේ සැපේ ලබන්නයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ කාමයේ ආදීනව පෙන්වලා දුන්නේ. ඉතින් පින්වත්නි මේ උදාන ගාථාවේ සඳහන් මේ කාමයේ පිළිබඳ භාග්‍යතුන් වහන්සේ වදාළ ලස්සන උදානයේ ඇති අවවාදේ අපි පිළිගනිමින් අපිත් මේ කාම සම්පatti ගැන තියෙන සැබෑ ස්වභාවය තේරුම්ගෙන අපටද මේ ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින උදානපාලි සදහම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ පින්වත් වසන්තා මහත්මිය සහ ශිරානි සමන්ලතා මහත්මිය විසින් බලාපොරොත්තු වෙන්නේ පොල්ගසෝවිට පදිංචිව සිට මිය පරලොව ගිය දෙමව්පියන්ටත් සහෝදරයන් දෙදෙනාට පින් අනුමෝදන් කරන්න. ඉතින් අප රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණයත් ආරක්ෂාවත් අද දවසේ මේ ධර්ම දානයේ දින පින්වත් හැම දිනා වෙතත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනා වෙතත් සැලසේවා. දෙවියන්ටත් ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිස මේ පුණ්‍ය ධර්මයන්ද එකසේ උපකාර වෙත්වා. ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුන ශ්‍රියානි සමන්ලතා මහත්මියගේ දෙමව්පියන්ටත් ඒ වගේම සහෝදරයන් දෙදෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝකී සියලු ඥාතීන්ට පරලෝ සැපවත් භාවයේ පිණිස සුවපත් භාවයේ පිණිස සසර දුකින් අත මිදීම පිණිස මේ ධර්ම දාණයෙන් රැස් කළ සියලු පුණ්‍ය අනුභවයේ එකසීම උපකාර වෙත්වා. වසන්ති මහත්මියගේ සුජීවත්ව සිටින මෑණියන්ටත් දූ දරුවන්ටත් සහෝදර සහෝදරියන්ටත් පවුල්වල සියලු දෙනාටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වසන්තා මහත්මියගේ නිවෙස්වල සිටින සුජීවත්ව සිටින දෙමව්පියන්ට මේ පින් අයිති වේවා. ඒ වගේම ශිරානි සමන්ලතා මහත්මියගේ පවුල්වල සිටින සියලු දෙනාටත් මේ පින් අයිති වේවා. ඒ හැම දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත ලබත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම දාණයෙන් රැස් කළ සීල පිනත් ඒ හැම දෙනාටම උපකාර වෙත්වා. අද දවසේ ධර්ම දානයේ දිනේ පින්වත් හැම දෙනාටත් ඒ වගේම මේ ධර්ම දානයේ දැක බලා සතුටු අනුමෝදන් උදව් උපකාර කළ හැම දෙනාටත් මේ පින් අයිති වෙලා සුවසේම ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා.
ඒ වගේම සියලු මහා සංඝරුවනට මේ පින් අයිති වේවා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් මේ පින් අයිති වේවා. සුවසේම ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයේ දුන පින්නතුන්ටත් ඒ වගේම ශ්‍රද්ධා රූප ዋහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත් අද දින ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් මේ පින් අයිති වේවා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සුවසේම ධර්මයේ අවබෝධ කරගන්න අද රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.